අපි ආරාධනා කළා SLSIM ආයතනය නියෝජනය කරමින් කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුට එතුමන්ලා තිදෙනාව අපි මුලින්ම හඳුනා ගන්නවා. මුලින්ම කායික රෝග විශේෂඥ වෛද්‍ය කොළඹ ජාතික රෝහලේ හර්ෂ සතිෂ්චන්ද්‍ර වෛද්‍යතුමා ආයුබෝවන් ඔබතුමාට. ඒත් එක්කම ද සොයිසා කාන්තා රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන වෛද්‍යතුමාට ආරාධනා කළා ආයුබෝවන් ඔබතුමාට. ඒත් එක්කම ජයවර්ධනපුර මහ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය KVC ඥානක වෛද්‍යතුමාට ආරාධනා කළා ආයුබෝවන්. හර්ෂ සතිෂ්චන්ද්‍ර වෛද්‍යතුමා ඇත්තටම මේ වෙලාවේ අපේ රටේ එන්නත් කරන වැඩසටහන පිළිබඳව අපි කතා කරන්නේ. AstraZeneca එන්නත් කරමින් ඉන්නේ. මේ එන්නත කුමන ආකාරයේ එන්නතක්ද කියලා පොදු අවබෝධයක් හැඳින්වීමක් එක්ක අපි ලබා දීලා ඉන්නවා. ඔව් මට මුලින්ම මොහොතක් අවසර දෙන්න මේ ශ්‍රී ලංකා විශේෂඥ කායික රෝග වෛද්‍ය විද්‍යාලය නැත්නම් SLSIM ශ්‍රී ලංකා කොලෙජ් ඔෆ් ඉන්ටර්නල් මෙඩිසින් නියමකමන් සභාපතිවරයා ලෙස ස්තුතිවන්ත වෙන්න ඕනේ වෛද්‍ය නිහාල්ට ඇතුළක මහතානන් ඇතුළු රූපවාහිනී සංස්ථාවට අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව අප ආයතනයේ විශේෂ වූ ප්‍රතිපත්තියක් තමයි මහජනතාව සමග සමීපව මහජනතාවට වෛද්‍ය කරුණු නිවැරදිව ලබා දීම. ඉතින් මේ මොහොතේ ඔබ සඳහන් කර පරිදි මේ එන්නත් කරන වැඩපිළිවෙල දියත් කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඊටාම කාලීනයි මේ පිළිබඳව අදහස් දැක්වීම. දැන් මේ AstraZeneca නැත්නම් ඔක්ස්ෆර්ඩ් එන්නත කුමක්ද කියන එක ගැන අපි සලකා බැලුවොත් මම හිතන්නේ සමහර අයගේ දුර්මතයක් තියෙනවා මේ එන්නත කියන්නේ මේ කොරෝනා වෛරසයේ අඩංගු එන්නතක් කියලා. නමුත් එහෙම එන්නතක් නෙමෙයි. මෙහි කොරෝනා වෛරසයේ අඩංගු නැහැ. මේ ඇත්තටම තියෙන්නේ ඇඩිනෝ වෛරස් කියන සෙම්ප්‍රතිශ්‍යාව සාධන වෛරසය වාහකයක් ලෙස ගෙන එයට කොරෝනා වෛරසයේ කුඩා ජානමය කොටසක් ඇතුල් කරලා තියෙනවා. මොකද එතකොට අපිට අවශ්‍ය කරන්නේ ඒ පිළිබඳව අපේ මනුෂ්‍ය ශරීරයේ ප්‍රතික්‍රියාවක් ඇති කිරීම. ඉතින් කිසිම කෙනෙක් ප්‍රිය වෙන්න ඕනේ නැහැ මේ කොරෝනා වෛරසය එන්නත් කරගන්නවා කියලා. ඒ නිසා මේන් කොරෝනා වෛරසයේ කොරෝනා කොවිඩ් රෝග තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි පොඩ්ඩක් මොහොතකට සලකලා බලුවොත් කුමක්ද මෙතනදී වෙන්නේ කියලා ඒ වෛරස් ඒ එන්නතේ කොටස් ශරීරයට ඇතුළු වුණාම අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ විවිධ සෛල ඒ තැනට ගිහිල්ලා ප්‍රතික්‍රියාවක් නංවනවා. ඉතින් මේ ප්‍රතික්‍රියාව නැංවීම සෛල වශයෙන් සහ ප්‍රතිදේහ නිපදීම වශයෙන් ආදී වශයෙන් සිදු වෙනවා. ඉතින් එහෙම වුණාම මොකද්ද වෙන්නේ? ඒ අපේ ශරීරය තුල යම්කිසි මතකයක් මෙමරි එකක් කියලා අපි කියනවා. ඇති වෙනවා. පසු දිනක එවැනි වෛරස් අංශුවක් ඇතුළු වුණොත් එහෙම අපේ ඇඟට ඒ පිළිබඳව ක්ෂණිකව ක්‍රියා කරනවා. දැන් ඇයි මේක වැදගත් වෙන්නේ? අපි හිතමු එන්නත් කරපු නැති පුද්ගලයෙක් අපි ගමු. ඒ පුද්ගලයාගේ ශරීරයට කොරෝනා වෛරස් ඇතුළු වුණොත් එහෙම ඒ පුද්ගලයාගේ ශරීරය තුළ ප්‍රතිශක්තියක් ඇති වෙන්න සෑහෙන කාලයක් යනවා. ඒ කියන්නේ සමහර දවස් කීපයක් වෙන්න පුළුවන්. එතකන් වෛරසය නිකන් ඉන්නේ නැහැ. වෛරසය ගුණණය වෙනවා. වෛරසය වර්ධනය වෙනවා. විවිධ අවයව වලට පැතිරෙනවා. ඊපස්සේ රෝග තත්ත්වය උත්සන්න විය හැකියි. නමුත් අපි හිතමු එන්නත් කරපු පුද්ගලයාගේ ශරීරයට ඇතුළු වුණා කියලා. එතකොට දැන් මම අර කලින් කිව්ව මතකය, ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙන ওই මතකය ඊටාම ඉක්මනින් ඒ වෛරසය නිෂ්ක්‍රීය කරන්න කටයුතු යෙදෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඇත්තටම රෝග ලක්ෂණයක්වත් පහළ වෙන්නේ නැහැ. සමහරට සුළු රෝග ලක්ෂණ සුළු රෝගී තත්ත්වයක් පහළ වෙන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍ය කරන්නේ ඇත්තටම එන්නතක් දීමෙන් විශේෂයෙන්ම අපි කියන්නේ තීව්‍ර රෝග තත්ත්වයක්, උත්සන්න තදබල රෝග තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම. ඉතින් ඒ එන්නතින් සිදු කරන ඉතින් අපිට වටහා ගන්න පුළුවන් කොච්චර වැදගත්ද කියලා මේ මෙමරි එක තියෙන එක ඇඟේ. ඒක ඇති කරන්නේ එන්නතින්. ඉතින් ඇත්තටම තව සුළු දෙයක් කිව්වොත් දැන් ශ්‍රී ලංකාවේ ඇත්තටම සුවිශේෂී තත්ත්වයක සිටිනවා එන්නත් කරන්නේ සම්බන්ධයෙන්. මම හිතන්නේ අපේ සෞඛ්‍ය දර්ශකත් ඉතා ඉහළින් තියෙනවා. ඉතින් මෙයත් එන්නත් කියන එක අපිට නුපුරුදු දෙයක් නෙමෙයි. අපේ දෙමව්පියන් අපිට එන්නත් ලබා දීලා තියෙනවා පොඩි කාලේ සිටම. අපි විශ්වාස කරනවා එන්නත් සම්බන්ධයෙන්. තව යමක් මේ ගැන කියනවා නම් දැන් මේ එන්නත කොයිතරම් ආරක්ෂිතද කියලා සමහර කෙනෙක්ට මතයක් පහළ වෙන්න පුළුවන්. දැන් මේක ඇත්තටම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයි AstraZeneca ආයතනය එකතුව සකස් කරලා තියෙනවා. නමුත් ඒක අවුරුද්දක් ඇතුළත කාලයක සකස් කළා වුණාට මේ සඳහා වූ තාක්ෂණය අවුරුදු 10ක් තරම් පරණ එකක්. ඒ තාක්ෂණයට මේ ආදේශ කිරීමක් පමණයි මේ කරලා තියෙන්නේ. ඒ නිසා සහ ඇත්තටම මෙතන මේ කාලය ගත වෙලා තියෙන්නේ විවිධ අපි කියනවා අවදි වලින් ඒක පරීක්ෂා කරනවා. අපි කියනවා ෆේසස් කියලා.
ෆේසස් වල අපි කියන්නේ ට්‍රයල්ස්. ඒ කියන්නේ අවදි වලින් 1 2 3 ආදී වශයෙන් පරීක්ෂා කරලා එය ආරක්ෂිතයි කියලා මේ තහවුරුලා තියෙනවා. අනිත් දේ තමයි දැන් මේ එන්නත විශේෂයෙන් පාවිච්චි කරන එක්සත් රාජධානියේ ඒතකොට යුරෝපයේ සමහර රටවල් සමහර අනිත් රටවල් වල ඒ රටවල් වල දැන් අපිට දත්ත තියෙනවා. දැන් මාස කිහිපයක් මේක පාවිච්චි වෙලා. ඉතින් ඒ එන්නත ඇත්තටම ඊටාම මේ ඒ කියන්නේ ක්‍රියාකාරී බව විතරක් නෙමෙයි ආරක්ෂිත බවිනුත් ඉහළ තත්ත්වයක පවතිනවා කියන එක තමයි අපිට දත් වලින් පෙනී යන්නේ. ඒකම දැන් ලංකාවේ එන්නතක් ඕනෙම එන්නතක් එක පාටම අපිට දෙන්නත් බෑ. ලංකාවේ තියෙනවා NMR ඒ කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය. ඒ අධිකාරියට ඉල්ලුම් පතක් ලබා දීලා ඊට පස්සේ අධිකාරිය විසින් වෙලාව අරගෙන සුවිශේෂී පරීක්ෂණයක් කරනවා ඒ එන්නත සම්බන්ධයෙන්. ඒ සියල්ල සමත් වෙලා තමයි මේ එන්නත ලංකාවට ලැබිලා තියෙන්නේ. ඉතින් දැනට අපේ එන්නත් කරන වැඩපිළිවෙලේ හැටියට අපි එන්නත අවුරුදු 18ට වැඩි අයට එන්නත ලබා ගැනීම සුදුසුයි. නමුත් අපි එක එක කාණ්ඩ වශයෙන් සමාන්තරව එක එක අපි කියන්නේ කාණ්ඩ වලට එන්නත ලබා දීම සිදු කරනවා. මම හිතන්නේ මගේ හිතවත් වෛද්‍යවරුන් මේ ගැන තවදුරටත් පැහැදිලි කරයි. ඔව්. ප්‍රියංකර ජයවර්ධන වෛද්‍යතුමා ඇත්තටම මේ වයස් කාණ්ඩ පිළිබඳව සලකා බැලුවොතින් දැන් කොවැක්ස් පහසුකම් යටතේ ලැබුණු එන්නත් 60ට වැඩි අයට එන්නත් කරණය කිරීම සිද්ධ වෙනවා. පෞද්ගලික කාලේ වයස අවුරුදු 30ට වැඩි අය සඳහා අපි ඉන්දියාවෙන් ආනයනය කරපු ගෙන්නගත්තු ඖෂධ ලබා දුන්නා. තව කොටසක් ප්‍රශ්න කරනවා ඒ 18ට අඩු අයට හැදෙන්නේ නැද්ද? 30ට අඩු අය සමාජයට යනවා ගැවසෙනවා ඒගොල්ලන්ට එන්නත් ඕනේ නැද්ද? මෙවැනි ප්‍රශ්න මතු කරනවා. එතකොට මේ වයස් කාණ්ඩ තෝරා ගැනීමයි ඒ පොදුවේ මතුවෙන ගැටලු වලටයි අපි පිළිතුරක් ලබා දෙමින් කතා කළොත්. ඔව්. එතකොට අපි මුලදීම අපිට ලැබිච්ච එන්නත අපි දැන් යම් දෙයක් ලැබුණාම එන්නත අපිට තියෙනවා මේක ප්‍රයොරිටයිස් කරන්න ඕන එක. මූලිකව අපි කාටද මේක දෙන්න ඕන කියලා. මුලින්ම මේ එන්නත අපිට ලබා ගත්තාම ඉන්දියාවෙන් අපි හිතුවා මුලින්ම මේක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දෙන්න ඕන කියලා. මොකද රෝහල් පද්ධතිය අපිට හරියාකාරයෙන් පවත්වාගෙන යන්නත් අපි රජයේ සහ පෞද්ගලික සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දුන්නා. දෙවනුව මේ කොරෝනා මර්ධන ව්‍යාපාරයට අපිට සහයෝගය දෙන අනිත් ෆ්‍රන්ට් ලයින් වර්කර්ස්ලා ඒ කියන්නේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය වගේ ස්ථානවලට ලබා දුන්නා. තුන්වෙනුව විශේෂයෙන් පිට රටවලින් අපිට බඩු සහ පුද්ගලයන් එන වරාය ගුවන්තොට පෙළ වගේ ඒ රෝගයට පිටින් නිරාවරණය වෙන පුද්ගලයන්ට අපි මේක ලබා දුන්නා. අනතුරුව අපි ටික කාලයක් මේක ලබා දුන්නා අවුරුදු 30යි 60යි අතර පුද්ගලයන්ට විශේෂයෙන් අපි හිතුවා අය තමයි මේ සමාජයේ හැමතැනම ඇවිදින්නේ රස්සාවල් වලට යනවා සංසරණය වෙනවා ඒ කට්ටිය ඇවිල්ලා ඊට පස්සේ ඒක ගෙදරට රෝගේ ගෙනියන්න පුළුවන් කියලා. මේ අතරේ තමයි අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යම් යම් නිර්ණායක යටතේ ඊළඟ වැක්සින් තොගය ලැබුණේ. එතෙන්දී ඒ අය කල්පනා කරා මේ රෝගයෙන් බරපතලම පීඩාවට ලැබෙන එක බරපතල අනතුරකට භාජනය වෙන්න පුළුවන් කාණ්ඩේ විදියට අවුරුදු 60ට වැඩි පුද්ගලයන්. එතකොට ඒකෙන් අදහස් කරන්නේ අවුරුදු 60ට අඩු පුද්ගලයන්ට මෙය දී යුතු නැහැ කියලා. නමුත් අපිට ලැබිලා තියෙන උපදේශය තමයි මේ දැනට අපිට හම්බෙන ඊළඟ වැක්සින් තොගය එන්නත් තොගය අවුරුදු 60ට වැඩි කට්ටියට දෙන්න. මොකද ඒ අය තමයි ඒ රෝගය හැදුනොත් ඒ සංකූලතාවලට හෝ එහෙම නැත්නම් මිය යෑමට ඉඩකඩ වැඩියෙන් තියෙන පුද්ගලයන් කොටස එකක් ඒ අයගේ වයස. දෙවෙනි එක අවුරුදු 60ට වැඩි පුද්ගලයන් තමයි අනුත් සංකූලතාවය කියන අපි දන්න දියවැඩියාව, අධිරුධිර පීඩනය, ශ්වසන ආබාධ, පිළිකා ඒ වගේ වෙනත් ආබාධ තියෙන කට්ටිය අයිත් වෙන්නෙත් වැඩිපුරම අවුරුදු 60 කුලකයට 60ට වඩා වැඩි අය සාමාන්‍යයෙන් අපි හිතන අපේ රටේ ජනගහනයෙන් 10ක් 12ක් 15ක් වගේ ගාණක් අතරේ මේ වැඩිහිටි උදවිය ඉන්නවා කියලා. ඉන් අනතුරුව අපට හම්බෙන එන්නත් ඉදිරි කාලයේදී මේ එන්නත් ලබා ගැනීම දිකටම සිදු වෙනවා. ඒතර ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ ඊට වඩා අඩු වයස් කාණ්ඩවලට විවිධ නිර්ණායක යටතේ අපි ඒ එන්නත ලබා දීම සිද්ධ වෙනවා. ඉතින් අර සතිස් මගේ හිතවත් වෛද්‍යතුමා කියපු විදිහට අපි එන්නත් කරණය පිළිබඳ විශිෂ්ට අත්දැකීම් තියෙන රටක්. අපි ලෝකයේ අනිත් හැම රටක එකම සංසන්දනය කරද්දී අපි ඉතා හොඳ තැනක ඉන්නවා. අපිට හොඳ පළපුරුද්දක් තියෙනවා. අපිට ළමයින්ව මාතෘ මව්වරුන්ව එන්නත් කරලා අපිට සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවය අපේ රටේ ඉතාම හොඳ තැනක තියෙනවා. අනිත් පැත්තෙන්
අපි දන්නවා රෝගයක්ට ප්‍රතිකාර කරනවට වඩා රෝගයක් වළක්වා ගන්න එක තමයි හොඳම දේ. එතකොට රෝගයක් වළක්වා ගන්න විශේෂයෙන් බෝ වෙන රෝගයක් වළක්වා ගන්න හොඳම දේ තමයි එන්නතක් ලබා ගැනීම. ඉතින් අපේ රටේ බෝ වෙන රෝග ගොඩක් තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා අපි හැමෝම කතා කරන බොහෝ අවස්ථාවලදී ඩෙන්ගු රෝගය එහෙම නැත්නම් ක්ෂය රෝගය. මෙවැනි රෝගවලට අපි එන්නතක් කවදා ලැබීද කියාගෙන අපි තාමත් බලාගෙන ඉන්නවා. මේ කොරෝනා වසංගතය ආවහම අපි මේ හිතුවනේ අපිට කවද්ද මේකට වැක්සින් එකක් එන්නේ කියලා. අපි හිතුවට වඩා කලින් ඒක ලැබුණා. සහ අපි හිතුවට වඩා කලින් අපේ වගේ ලංකාව වගේ රටකටත් ඒක ලැබුණා. දැන් අපිට තියෙන්නේ ඒ හරිය ක්‍රමවේදයක් යටතේ මේ ඊට ආරක්ෂිත එන්නතක් බව වගකීමෙන් කියනවා. ඒ එන්නතින් අපිට ලැබෙන ප්‍රයෝජනේ හරියාකාරව ලබා ගන්න. ඒ රජය මගින් දෙන විශේෂ සෞඛ්‍ය අංශ මගින් දෙන නිර්ණායක යටතේ. ඔව්. වෛද්‍යතුමා සඳහන් කළා වගේ එහි ආරක්ෂිත බව පිළිබඳව වගකීම පිළිබඳව ඔබතුමා කතා කළා. ලෝකයේ ඇතැම් රටවල් ගත්ත තීරණ සහ අපි ඒ පිළිබඳව ලබා දෙන නිර්දේශ මේ සියල්ල සලකා බලලා පූර්ව නිගමනවලට එන පිරිසුත් ඉන්නවා. ජනක වෛද්‍යතුමා අපි කතා කළොත් දැන් මේ ආසාත්මිකතා තියෙන අයට මේ ඉන්නත ගන්න බැරි වෙයි. ඒ හින්දා අපි ඊට සහභාගී වෙන්නේ නැහැ, යන්නේ නැහැ. තවත් දුරුමත තිබෙනවා. සමහර ලාවට තරුණ අය මේ එන්නත ලබා ගත්තොත් වඳ භාවයන් ඇති වෙන්න පුළුවන්. මත්පැන් වලට යම් කැමැත්තක් තියෙන එහෙම ලබා ගන්න පිරිසිතු එවැනි අයට මේකේ ප්‍රයෝජනයක් නැති වෙයි. මෙවැනි විවිධ අදහස් සමාජය තුළ මතුවලා තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මකව අපිට ඊට දෙන්න පුළුවන් පිළිතුරු. ඔව් මෙහෙමයි. දැන් මේ එන්නත දැන් මම ඊයේ නිකන් මේ වැඩසටහනට කලින් බැලුවා ලෝකේ මේ වෙනකොට ඊයේ මාර්තු 12 වෙනකොට කොරෝනා වැක්සීන මිලියන 345ක් ගහලා තියෙනවා. කියන්නේ ලබා දීලා තියෙන ලෝකෙ පුරා මිලියන 345ක්. ඉතින් ඒකම හොඳ සාක්ෂියක් මේ දුර්මත වලට විරුද්ධව. එතකොට මේකේ ආසාත්මිකතාවය කියන ප්‍රශ්නේ සාධාරණ ප්‍රශ්නයක්. මොකද මේක අලුත් වැක්සීන් එකක්. ඒතර කවුරුත් දන්නේ නැහැ මේක කලින් අරගෙන නැහැ කවුරුවත්. ඒ නිසා ආසාත්මිකතාවයන් තියෙන කෙනෙක් මේ වැක්සීන් එකට ආසාත්මිකතාවයක් ඇති වෙයිද කියලා සැකයක් ඇති කර ගැනීම සාධාරණයි. හැබැයි දැන් අපි හිතමු කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා එක ඖෂධයකට ඇලර්ජි එකක් තියෙනවා. ඩයික්ලෝෆිනැක් සෝඩියම් ගන්න බෑ. එහෙම නැත්නම් පැනඩෝල් බොන්න බෑ. නමුත් දැන් මේ ඖෂධයේ වැක්සීන් එකේ ඒව නැහැනේ. වැක්සින් එකේ තියෙන්නේ වෙනම රසායන ද්‍රව්‍ය ටිකක්. මොහොතක් දෙන්න වෛද්‍යතුමා වෙලාව බලන්න. ඔව් වෛද්‍යතුමා. ඔව් දැන් මේ වැක්සින් එකේ අඩංගු වෙන්නේ සේලයින්, ඇල්කොහොල් සහ තව විවිධ රසායන ද්‍රව්‍ය තා සුළු ප්‍රමාණයක්. ඒවා උඟක් ඖෂධ වලට භාවිත කරන ඒවා. ඉතින් අපි හිතමු කවුරු හරි කෑමකට ඇලර්ජි වෙනවා නම්, අන්නසි වලට ඇඟ කසනවා නම්, ඒ වගේ තියෙනවා නම් එහෙම කෙනෙක් මේ වැක්සීන් එකට ඇලර්ජි වෙන්න තියෙන ඉඩකඩ අසත්මිකතාවයක් එන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි. නමුත් කවුරු හරි ඉන්නවා නම් ගොඩක් දේවල් වලට ඇලර්ජික් වෙන. දැන් බෙහෙත් වර්ග බොන්න බෑ, කෑම ಜಾති කන්න බෑ. එහෙමයි ඉන්නවා. සහ ආසාත්මිකතාවය ඇති වුනහම ඉතින් දරුණු ලෙස එන සමහරලාට හුස්ම ගන්න අමාරු වෙලා ICU එක ඉන්න වෙලා තියෙන. අන්න එහෙම අය ඉන්නවා නම් දැන් මේක අලුත් ඖෂධයක් නිසා මේක ආසාත්මිකතාවයක් ඇති වෙයිද නැද්ද කියලා දන්නේ නැති නිසා අන්නේම අපි කියන්නේ මල්ටිපල් ඇලර්ජිස් හරි නැත්තම් ගාක් අමාරු වෙනවා නම් අන්න එහෙම වෙලාවට ඒ අය මේක රෝහලකදී ගන්න එක හොඳයි. රෝහලකදී ගන්න එක හොඳයි. හදිසියේ ආසාත්මිකතාවයක් ඇති වුණොත් එතන ප්‍රතිකාර කරන්න පුළුවන්. දැන් උදාහරණ වශයෙන් අපේ රෝහල් වල ජාතික රෝහලේ, ජයවර්ධනපුර රෝහලේ අපේ රෝහලේ මම දන්නවා අපේ ඔක්කොම 2000කට විතර ගැහුවා. හොඳටම ආසාත්මිකතාවයන් තියෙන සෞඛ්‍ය සේවකයොත් ඇවිල්ලා වැක්සින් එක ගහගත්තා. නමුත් ඒ කිසිම කෙනෙකුට ලොකු ආසාත්මිකතාවයක් ඇති වුණේ නැහැ. කලින් ආසාත්මිකතාවයෙන් තියෙන අය එක්කෙනෙකුටවත් ලොකු ආසාත්මිකතාවයක් ඇති වුණේ නැහැ. එක්කෙනෙකුට දෙන්නෙකුට ඇඟ කසන්න ගත්තා, අත කසන්න ආවා. නමුත් පරණ කලින් ආසාත්මිකතාවයෙන් ඇති වෙලා අමාරු වෙච්ච එක්කෙනෙකුටවත් ඒගොල්ලෝ කැමැත්තෙන් ආවා. ඒගොල්ලෝ අපි ආරක්ෂිත විදිහට දුන්නා, කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ නිසා
ආසාත්මිකතාවයන් තියෙනවා කියන එක මේකෙන් වැළකීමට හේතුවක් නෙමෙයි. මොකද එයාට අනිත් පැත්තෙන් හිතන්නකෝ එයාට කොරෝනා හැදුනොත් කොච්චර ඖෂධ ගන්න වෙයිද? ඒතර ආසාත්මිකතාවයට එයා මුණ දෙන්න වෙනවනේ. මම අතුරු ප්‍රශ්නයක් මතු කරගෙන යන අර ඔබතුමා කිව්වා වගේ ආසාත්මිකතාව තියෙන කෙනෙක් රෝහලකදී එන්නත් කරගත්තා නම් හොඳයි කියලා කිව්වනේ. ඒ කියන්නේ කෙලින්ම රෝහලට ඇවිල්ලා එන්නත් කරන්න පුළුවන්ද නැත්නම් මධ්‍යස්ථානයෙන් රෝහලට යොමු කරනවද? ඔව් දැනට තියෙන ප්‍රශ්නේ දැනට මේ අපිට තියෙන මේ වැක්සින් සංඛ්‍යාව සීමා සහිතයිනේ. ඉතින් දැන් කෙනෙක් රෝහලට ආව පළියට අපිට රෝහලේ දෙන්න දැනට නැහැ. නමුත් ඒ තත්ත්වය ඉස්සරහට ඇති වෙයි. දැනට සමහර වෙලාවට දැන් සෞඛ්‍ය සේවකයන්ට වගේ නම් ඒ අදාළ MOH ගේ ලියුමක් ගෙනාවම රෝහලේ ඉතුරු වෙච්ච වැක්සින් තියෙනවා නම් රෝහල් වලින් ලබා දෙනවා. නමුත් අර මහජනතාවට රෝහලට එන්න කියලා වැක්සින් කරන තත්ත්වයක් මේ මොහොතේ නැහැ. නමුත් ඉස්සරහට ඒ තත්ත්වෙයි. ඉතින් Tamanට ගොඩක් ආසාත්මිකතාවයන් තියෙනවා නම් අපි හිතනවා යා ඒ කමියුනිටි එකේ නැත්තම් පොදු තැනකට ගිහිල්ලා වැක්සින් එක ගහගන්න යන එක එච්චරම සුදුසු නෑ. රෝහල් වලට මේක ලැබෙනකම් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙයි ඉස්සරහට. ඒ නිසා එහෙම කරන එක හොඳයි. අනිත් දුරුමත නම් විශාල සංඛ්‍යාවක් තියෙන අපේ අනිත් වෛද්‍යවරුත් ඒක කතා කරයි. ඇත්තට මම නිකන් ඊයේ බලනකොට ඕකම දැක්ක BBC එකේ දාලා තියෙනවා ඊයේ. YouTube එකෙන් වීඩියෝස් ලක්ෂ 8ක් අයින් කළා කියලා බොරු වීඩියෝස් කොරෝනා ගැන වැක්සින් එක ගැන 30000ක්. දාලා පිට බොරු වීඩියෝස් අයින් කළා කියලා. ඊයේ BBC වෙබ්සයිට් එකේ තිබුණා. ඉතින් ඒ වගේ දුර්මත හරියට යනවා. ඒකෙන් දැන් අපි ප්‍රධාන දුර්මතයක් ඔය එකක් තමයි මේ ඇල්කොහොල් ගන්න අයට මේක හොඳ නෑ කියන එක. ඒක කිසිම සම්බන්ධයක් නෑ. මොකද ඇල්කොහොල් ගන්න එක ඒක අක්මාවට හොඳ නැති බව ඇත්ත. නමුත් මෙතන මේක අපි දෙන්නේ ශරීරයේ ප්‍රතිශක්ති නිර්මාණය කරන්න. ඇත්තටම ඇල්කොහොල් ගත්තද නැත්ද කියන එක වැඩක් නෑ. මේ පුද්ගලයාට වැක්සින් එක අවශ්‍යයි. මං කියන්නේ වැක්සින් එක ගහගෙන ගිහලා පොවදාර අඩියක් ගහුවට කමක් නැහැ කියලා. එහෙම නෙමෙයි. නමුත් එහෙම මුකුත් වෙන්නේ නැහැ. ඇල්කොහොලුයි වැක්සින් එක අතර කිසිම සම්බන්ධයක් නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේම තමයි වැක්සින් එකයි දුම්පානය අතර කිසිම සම්බන්ධයක් නැහැ. දැන් දුම්පානය කරන කෙනෙක් නම් වැක්සින් එක ගහ ගන්න ඕනේ. මොකද එයාට කොවිඩ් හැදුනොත් අමාරු වෙනවා. ඒ වගේම තමයි අනිත් ඖෂධ ගන්න අය. අනිත් ඖෂධ ඕනම ඖෂධයක් ගන්න කෙනෙකුට මේ වැක්සින් එක ගන්න පුළුවන්. ඒක කිසිම ඒ වැක්සින් එකයි ඖෂධය අතර කිසිම සම්බන්ධයක් නැහැ. මොකද මේ වැක්සින් එක කියන්නේ ඇත්තට වැක්සින් එකෙන් කරන්නේ තවත් ඇඟ ඇතුලේ ඉන්ෆෙක්ෂන් එකක් හදනවා වගේ. ඒ කියන්නේ වැක්සින් එකෙන් අපිට ප්‍රෝටීන් DNA RNA කෑල්ලක් දීලා ඇඟ ඇතුලේ ප්‍රෝටීන් එකක් හදලා ඒකට ප්‍රතික්‍රියාවක් නේ හදන්නේ. එතකොට ඕනම කෙනෙකුට අපිට හෙම්රිසාව හැදෙනවනේ. නැත්තම් වෙනාසනීපයක් හැදෙනවා. ඇල්කොහොල් ගත්තද නැද්ද කියලා එකක් නැහැනේ. ඉතින් ඒ නිසා ඒකේ කිසිම සම්බන්ධයක් නැහැ. ඕනම ඖෂධයක් ගන්න කෙනෙකුට ඇල්කොහොල් ගන්න කෙනෙකුට සිගරට් බොන කෙනෙකුට වෙනත් මත්ද්‍රව්‍යයක් ගන්න කෙනෙකුට උනත් මේ වැක්සින් එක ගන්න ගැනීම අවශ්‍යයි. ඒක අත්‍යවශ්‍යයි. එයයි තත්වය. ඒ කියන්නේ මේ තියෙන කියන කතා සහ එන්නත අතර සම්බන්ධයක් නැහැ කියන එක කිසිම සම්බන්ධයක් නැහැ. ඔව්. මේ හර්ෂ සතිචන්ද්‍ර වෛද්‍යතුමා දැන් මේ එන්නත ලබා ගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. අපි දකිනවා පෝලිං වල ඉඳලා හරි මොන උත්සාහයක් කරලා හරි තමන්ගේ ප්‍රදේශයට එන්නේ කවදද කියලා හොයාගෙන හරි එන්නත ලබා ගන්න පිරිසක් උත්සාහ කරනවා. ඒ අතර අවස්ථාව තිබුණොත් මග ඇරලා යන පිරිසක් ඉන්නවා මේ දුර්මත සහ බය සහ එවැනි කාරණා එක්ක. දැන් තවත් දෙයක් තමයි අලුත් ප්‍රභේද වෛරසය ඇති වෙනවා. ඇතැම් රටවල ප්‍රභේද ඉතා භයානකයි. කොහොමත් සමහර රටවල ප්‍රභේද භයානකයි. රටවල් අතර සංචරණ සීමා පනවන්නත් ඒවා හේතු කරගන්නවා. එන්නතත් එක්ක සම්බන්ධ කරලා බැලුවොත් ඇතැම් තැන්වල කියවෙන කාරණයක් තමයි ඒ ප්‍රභේද වලට මේ එන්නත ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා මේ එන්නත ගහලා වැඩක් තියනවද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේ අලුතෙන් නැති වෙන වෛරස ප්‍රභේද සහ එන්නත අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඔව් දැන් අපි ලංකාවේ මේ අවස්ථාවේ තියෙන ප්‍රභේද බැලුවොත් එහෙම ලංකාවට ආවේනික ප්‍රභේදයක් තමයි ලංකාවේ වැඩිපුරම තියෙන්නේ. මේ ළඟදී දවසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කිරුණු පරීක්ෂණයකින් පෙනුණා ඒගොල්ලෝ ඇත්තට මේ ප්‍රභේද වර්ග අඳුරාගෙන තිබ්බා. ඒ වර්ග වලින් 80 ගණනකින් 80ක් පමණ ඇත්තටම ලංකාවට ආවේනික වූ සාමාන්‍ය ප්‍රභේද. ඒ ප්‍රභේදය තමයි ලංකාවේ දැන් මම හිතන්නේ ඔය පෑලියගොඩ එතකොට මිනුවන්ගොඩ ඒ පුකුරු ආශ්‍රිතව පටන් ගත්ත ප්‍රභේදය. ඉතින් නමුත් එහෙන් මෙහෙන් හම් වෙලා තිනවා අපිට බ්‍රිතාන්‍යයේ තියෙන ප්‍රභේදය සහ දැන් මේ ඊයේ පෙරේද අපිට දැනුවත් වුණා දකුණු අප්‍රිකාවේ තියෙන ප්‍රභේදය සහිත කෙනෙකුත් හමු වුණා කියලා.
නමුත් දැන් ඇත්තටම අපි බැලුවොත් එහෙම දැන් බ්‍රිතාන්‍ය ප්‍රභේදයේ යුරෝපයේ සෑහෙන රටවල් වල පැතිරලා තිනවා. බ්‍රිතාන්‍යයේ පාවිච්චි කරන්නේ මේ අපිට ලබා දෙන මේ ඇස්ට්‍රසෙනෙකා එන්නත. ඉතින් එහි දත්ත වලින් පේනවා පැහැදිලිවම ඒ එන්නතෙන් ආරක්ෂාවක් තියෙනවා ඒ බ්‍රිතාන්‍ය ප්‍රභේදයට අනිත් ප්‍රභේද හා සමාන ආරක්ෂාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වැක්සින් එන්නත ලබා දී ඒ ප්‍රභේදය මර්ධනය කළ හැකියි. ඉතින් ලංකාවෙත් ඒකට ඒ ප්‍රභේදයේ තියෙනවා නම් අනිවාර්යෙන් පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවට ආවේනික වූ ප්‍රභේදය ගැනත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ එන්නතෙන් ආවරණය වෙනවා. දකුණු අප්‍රිකානු ප්‍රභේදය ගැන තාම අධ්‍යයනය කරගෙන යනවා. නමුත් එහි දකුණු අප්‍රිකාවේ සිදුවුණු පරීක්ෂණ වලින් පෙනුණු දෙයක් තමයි එහි සමහර කාණ්ඩවල දත්ත දැන් අපිට ලැබිලා තියෙනවා. ඒ දකුණු අප්‍රිකානු ප්‍රභේදයේ වෛරසයක් වැළඳුනත් ඒ එන්නත් කරන්නේ ලැබපු පුද්ගලයෙක්ට තීව්‍ර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. තදබල රෝගී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඇති වුණත් ඒක සාමාන්‍ය සුළු තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඉතින් අපේ මේ එන්නතේ ප්‍රධානම කාරණේ තමයි අපිට අවශ්‍ය ඇත්තටම මරණ වළක්වා ගන්න, ICU එකට ඇතුළු වෙන වළක්වා ගන්න ඒ කාරණේ. ඉතින් ඒ කාරණේ ඉෂ්ට සිද්ධ වෙනවා කියන එක තමයි දැනට තියෙන දත්ත වලින් පෙනෙන්නේ. ඒ නිසා අපි මං හිතන්නේ ප්‍රභේද වලට මේ වැක්සින් එක වැඩ කරයිද නැද්ද කියලා අනියත බියක් ඇති කරගත යුතු නැහැ. ඒ නිසා අපි ඇත්තටම විශේෂයෙන් අවශ්‍ය වෙනවා අපි එන්නත ලබා ගැනීම. තව පොඩි දෙයක් මට මතක් වුණා කියන දැන් මේ එන්නත් කලෙන් පස්සේ සමහර අයට පොඩි බියක් ඇති වෙන්න පුළුවන්. මොකද පැය 12ක් විතර වගේ යනකොට සමහරට ඇඟේ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. හැමෝටමත් නෙමෙයි සමහර අයට. ඇති වුණාම වේවුලීමක්, උණ ගැනීමක් වගේ ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ සරල විදිහට පැනඩෝල් පෙති දෙකක් බීලා ඒ ඉන්පස්සේ සහ විශේෂයෙන්ම හොඳට වතුර බොන්න කියලා. හොඳට ඇඟ විජලනය වීම වැළැක්වීම තමයි වැදගත්. ඉතින් ඒ කාරණා දෙක සම්බන්ධයෙන් විශේෂ අවධානයක් දෙන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් පැය 24ක් 48ක් ඇතුළත මේ ඒ රෝගී ඒ ඇඟට දෙන්න අමාරු තත්ත්වයේ මර්ධනය වෙලා යනවා. සමහරට කලාතුරකින් කියන තව දවස් දෙකක් තියෙන්න පුළුවන්. නමුත් ඒකට අනියත බියක් ඇති කරගන්න ඕනේ. අපි හැබැයි කියනවා දැන් දවස් 3කට පස්සෙත් උණ වගේ ගතියක් තියෙනවා නම් සමහරට මේ එන්න තිස්සා නෙමෙයි වෙන රෝගයක් වෙන්න පුළුවන්. ඉතින් සමහරට දැන් මේ දවස්වල ඩෙන්ගුන ආයෙත් හිසෝසෝලා තියෙනවා. මියුන තියෙනවා. ඉතින් ඒ නිසා අපිට එහෙම වුණොත් එහෙම වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ ගැන ප්‍රතිකාර ගන්න ඕනේ. ඉතින් ඒ අවශ්‍යතාවය තියෙනවා. නමුත් අපි ඒ කියන්නේ එතෙන්දී අනියත බියක් ඇති කරගත යුතු නැහැ. අනිත් කාරණේ තමයි මට මතක් වුණේ කියන්න දැන් මේ එන්නත අපි ඇත්තටම විශේෂයෙන්ම දැන් අපේ වෙනත් රෝගාබාධ තියෙන අය වයස අවුරුදු 60ට වැඩි අයට අවශ්‍යයි කියලා වෛද්‍ය ප්‍රියංකර මහතා කිව්වා. ඒ වගේම වෙනත් රෝගාබාධ දීවැඩියාව, අධික රුධිර පීඩනය, විශේෂයෙන්ම වකුගඩු රෝග, ඊට පස්සේ අපි හිතමු ප්‍රතිශක්ති කරන පද්ධතිය ආශ්‍රිත රෝග, එවැනි විවිධ රෝග තියෙන අයටත් අපි මේ එන්නත දෙනවා. එන්නත ලබා දෙනවා. ඒගොල්ලෝ ඒ රෝගී තත්ත්වයන් තියෙන අය විශේෂයෙන්ම එන්නත ලබා ගන්න තියෙනවා. මොකද ලංකාවේ දත්ත වලින් පේනවා ඇත්තටම අවුරුදු 60ට වැඩි අයගේ තමයි අවසනාවන්ත ලෙස අපි මරණ සංඛ්‍යාව බැලුවොත් එහෙම වැඩි කොටසක් අයිති වෙලා තියෙන්නේ. සහ වෙනත් රෝගාබාධ තියෙන අය. ඒ නිසා ඒ අය විශේෂයෙන්ම ලබා ගත යුතුයි. මේ එන්නත ආරක්ෂිතයි ඒ අයට දීමට. එන්නත්කරණය පිළිබඳව එන්නත පිළිබඳව දැනුවත් කරමින් එන්නත්කරණය පිළිබඳව තිබෙන සමාජ දුර්මත ගැනත් අවධානය යොමු කරමින් අපි අද මේ සාකච්ඡා ගොඩනගමින් ඉන්නේ. තවදුරටත් කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් සමග මේ පිළිබඳව සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන අපි සූදානම් ඉරිදා ආයුබෝවන් තුලින් කෙටි විරාමයක්. හොඳයි, අද SLSIM නියෝජනය කරමින් කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් සමග එන්නත්කරණය සහ එන්නත පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. ඔබට දැනෙන කාරණා, ඔබට වැදගත් කාරණා. ප්‍රියංකර ජයවර්ධන විශේෂඥ වෛද්‍යතුමා මේ තවදුරටත් දැන් මේ බොහෝ වෙලාවට ලෝකයෙන් බලාපොරොත්තු වුණේ පුළුවන් තරම් සමාජයේ අතර ප්‍රතිශක්තිකරණය වැඩි කරලා මේ එන්නතට එරෙහිව යම් සටන් කරන්න පුළුවන් තත්වයකින් මේක පාලනය කරගන්න. ඉතින් මේ අතරේ විවිධ රෝග තියෙන උදවිය, ඒ වගේම විවිධ බෙහෙත් වර්ග දිගින් දිගටම පාවිච්චි කරන අය මේ පිළිබඳව යම් ප්‍රශ්න නැගීම් කරනවා. අපිට ඇහෙන කාරණාවලටත් වැඩිය ඔබතුමාලා හම්බ වෙලානේ මේ ගැන සාකච්ඡා කරන්නේ. තවදුරටත් ඔබතුමාලට එන එවැනි ප්‍රායෝගික ගැටලු මොනවද ජනතාව විමසන සහ ඒවායේ යම් සත්‍යතාවක් තියෙනවද කියන කාරණේ? ඔව්, දැන් මේ දවස්වල අපි මුණ ගැහෙන්නේ රෝගීන් විශේෂයෙන් බෙහෙත් ගන්න අය අහන ප්‍රශ්න කීපයක් තියෙනවා. පළවෙනිම අහනවා මට අවුරුදු 60ට වඩා වැඩි මං ගත්තට කමක් නැද්ද? එතකොට ඔව් 60ට වැඩි කට්ටියට තමයි වැඩිපුරම මේක ඕන. දෙවෙනුවට අහනවා මට
අධිරුධිර පීඩනය තියෙනවා මම ස්ටෙන්ට් එකක් දාලා තිනවා මගේ වකුගඩු එච්චර හොඳ නැහැ මට අංශභාගයක් හැදුනා කමක් නැද්ද අපි කියනවා නෑ එතකොට ඔයාට තමයි මේ රෝගය හැදුනොත් අනිත් ඒව නැති කෙනෙකුට වඩා අනතුර කරලා පාජනය වෙන්න ඕන ඒක නිසා ඔයා ඒක ගන්න ඕන තුන්වෙනි අහනවා මම මේ දවස්වල heart attack එකකට aspirin clopidogrel එහෙම නැත්නම් atorvastatin මේ වගේ බීජ ගන්නවා ඉන්සුලින් ගන්නවා inhalers ගන්නවා කමක් නැද්ද නෑ ඒ වගේ මේ බෙහෙත් ගන්නවා කියන එක කිසි ප්‍රශ්නයක් නෑ ඒක ගන්න එහෙම නැත්නම් කියන මට පිළිකාවක් හැදුනා එහෙම නැත්නම් මට ස්නායු රෝගයක් හැදුනා මට අපස්මාරය තියෙනවා කමක් නැද්ද නෑ කමක් නෑ ඔයා ඒක බෙහෙත් ටික ගන්න ඕන ඊළඟට අහනවා මම මගේ ඇඟේ ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ විශේෂයෙන් ප්‍රෙඩ්නිසෝලෝන් වගේ බෙහෙත් පාවිච්චි කරනවා SLE වගේ රෝගයක් නිසා වෙන්න පුළුවන්. දත්තර කමක් නැද්ද? ඒකට අපි කියනවා කමක් නැහැ. ඔයා ඒක ගන්න ඕන. නමුත් ඒ ප්‍රෙඩ්නිසෝලෝන් වගේ දෙයක් වලින් කෙරෙන්නේ කෙනෙකුගේ ඇඟේ ප්‍රතිශක්තිකරණ හැකියාව යම් ප්‍රමාණයකට අඩු කිරීම. එතකොට ඒක පාවිච්චි වෙනි බෙහෙතක් පාවිච්චි නොකරන කෙනෙකුට වඩා එයාගේ ඇඟේ ඇතිවිය හැකි ප්‍රතිශක්තිය අඩුවක් තියෙන්න පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම වාසියක් තියෙනවා. ඒක නිසා ඒක ගන්න. සමහරව අහනවා ඇඟේ රුධිරයේ කැටි ගැසීම අඩු කරන වෝෆරින් වගේ බෙහෙත්. අපි දන්නවා ඒ වෝෆරින් වගේ බෙහෙතක් පාවිච්චි කරන කෙනෙකුට අපි ඒක හුඟක් වෙලාට ඒක නවත්තන්න අරින්නේ නැහැ. ඒක ගත්තට කමක් නැද්ද? එතකොට මේ එන්නත ගත්තට කමක් නැද්ද කියලා. එතන එන්නේ එන්නත පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. එන්නතේ සංයුතිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අපි මේ එන්නත දෙන්නේ ඉන්ට්‍රාමස්කියුලර් ඒ කියන්නේ මේ මස්ල් එකට තමයි දෙන්නේ. ඒක අපි චුට්ටක් ඒක අර එන්නත විදින නිසා කෙනෙකුගේ රුධිරයේ ලේ කැටි ගැටීම අඩු කරන ඇස්ප්‍රින් ක්ලොපිඩොග්‍රල් නෙමෙයි වෝෆරින් වගේ ඖෂධයක් ගන්නවා නම් ඒ ඖෂධය කරන අපි INR කියලා පරීක්ෂණයක් කරනවා. ඒක දන්නවා ඒ ඖෂධය පාවිච්චි කරන උදවිය. ඒකේ INR නියම ප්‍රමාණයට තියෙනවා නම් ඒ කියන්නේ 2.5ක් වගේ ගානකට අඩුවෙන් තියෙනවා නම් එහෙම නැත්නම් 3කට වඩා අඩුවෙන් තියෙනවා නම් ගැටලුවක් නැහැ. නමුත් යම් කිසි ප්‍රමාණයට අවබෝධයක් තියෙන්න ඕනේ. එතන ඉදිමුවක් වගේ ආවොත් එතන මේ පොඩ්ඩක් අයිස් කැට වගේ තියන්න පුළුවන්. එහෙම නැත්නම් වෛද්‍යවරයෙකුගේ නිර්දේශ ලබා ගන්න ඕන. ආයි අහනවා සමහර පිළිකා වර්ග විශේෂයෙන් මේ රුධිරයේ ඇතිවන පිළිකා පිළිබඳ එන්නත ලබා ගැනීම සුදුසුයි. හැබැයි ඒ රුධිරයේ පට්ටිකා ප්‍රමාණය 30000ට වඩා අඩු නම් අර මම කලින් කිව්වා වගේ ඒ ස්ථානයේ චුටි ලේ ගැලීමක් ඇති වෙන්න පුළුවන්. ඒ අපි එන්නත විදින නිසා එන්නතේ තියෙන වැරද්දක් නෙවෙයි කටුව ටිකක් යටට යන නිසා සහ එහි ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒක හොඳයි ගන්න එක. නමුත් ඒ සඳහා 30000ට අඩු නම් අපි වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕන. අපි ඒක ගත්තට කමක් නැද්ද කියලා. මේ වෝෆරින් ගන්න අය සහ ප්ලේටඩ් කවුන්ට් එක 30000ට වඩා අඩු අය සහ කිසියම් දැඩි පිළිකාමේ තත්ත්වයකට කීමෝതെරපි වක් ගන්න කෙනෙක් ඉන්නවා නම් වෛද්‍යවරයා ඒ අදාළ වෛද්‍යවරයාගෙන් පොඩ්ඩක් අහලා ගන්න එක සුදුසුයි. එයාට එන්නතේ ඇති වාසිය පිළිබඳ ගැටලුවක් නැහැ. එන්නත සහ ඒ අපි හිතන්නේ පොඩි ඉන්ජෙක්ෂන් එකක් දෙන්න නිසා ඒ දෙක අතර ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙනවද කියලා බලන්න. ඊට පස්සේ අපෙන් අහනවා මේ මං කොහොමද දැන් මට මේ වැඩට යන්න පුළුවන් වෙයිද? ඉතින් අපි දන්නවා අපිට හොඳට පුරුදුයි අපේ දරුවන්ට වැක්ස් ඉන්ජෙක්ෂන් ගහලා. ඉතින් දරුවෙකුට ඉන්ජෙක්ෂන් ගැහුවාම අපි ඒ දරුවට කියනවා පොඩ්ඩක් එදා වැඩි සෙල්ලම් වලට යවන්න නැහැ. සමහරවිට අපි ඉස්කෝලේට යවන්න නැහැ. ඒතර අපි දරුවෙක් වෙනුවෙන් අපි ගන්න ක්‍රියාමාර්ග ටිකක් තියෙනවා. දරුවා විවේක ගන්නවා. එන්නත ගහපු දවසේ ඉස්කෝලේ යවන්න නැහැ. එහෙම නැත්නම් සෙල්ලම් කරන්න එපා කියලා කියන. ඉතින් අපි ඒකම වැඩි හිටියෝ විදියටත් අපි එන්නත ගත්ත දවසේ ජිම් එකට යන්නේ නැතුව වැඩට නම් ගියට කමක් නැහැ. රක්ෂාවට මේ ව්‍යායාම වල අධික වශයෙන් යෙදෙන්නේ නැතුව ටිකක් පරිස්සම් වෙලා ඉන්න ප්‍රමාණයි තියෙන්නේ. ඉතින් අපි ওই ડોක්ටර් සතිස් කිව්වා වගේ උණ වගේ ආවොත් පැරසිටමෝල් වගේ දෙයක් ගන්න කියලා කියනවා. ඔය වගේ බොහොම මේක ඊටාම සරල ක්‍රියාවලියක්. අපි දැන් අපි කලින් කියපු විදිහට මිලියන් 200 350කට කිට්ටු වෙන ප්‍රමාණයක් අපේ රටේ මුළු ජනගහනයවත් මිලියන් 20යි ඉන්නේ. මේ වැක්සින් එක දීලා තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ඒ සඳහා බය විය යුතු කියලා විශේෂයෙන් සැලකිය තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒක නිසා අපි සාමාන්‍ය ජනතාවට කියන්නේ ඒ වැක්සින් එක සඳහා Tamanට අවස්ථාව ලැබුණාම යන්න. ඉතින් අපි එතෙන්දී හැබැයි එතනට ආවහම අපි බලනවා මේ තනත්තාට අවුරුදු 18ට වඩා අඩුද විශේෂයෙන් ඒ තනත්තාට දැනට තියෙන නිර්ණායකට තන 60ට වඩා වැඩි වෙන්න ඕන. ඒ වුණාම එයාට මේ කොවිඩ් වැනි රෝග ලක්ෂණ තියෙනවද? ඒ කියන්නේ ඒ රෝග ලක්ෂණ තියෙන කෙනෙකුට අපි මේ වැක්සින් එක දෙන්නේ නැහැ. ඒ කියන්නේ උණ තියෙනවා නම් කැස්ස තියෙනවා නම් අපිට හිතෙනවා නම් මේ කොරෝනා රෝග ලක්ෂණ තියෙන්නේ කියලා අපි එතනත්තාට දෙන්නේ කොරෝනා හැදුනනත් ඒ පළවෙනි දවස් 14 ඇතුළත රෝගය සිටින කාලය ඇතුළත අපි ඒ වැක්සින් එක දෙන්නේ. හැබැයි ඒ කොරෝනා රෝගය සති
4කට පස්සේ කියන්නේ දවස් 28කට පස්සේ මේ වැක්සින් එක දෙන්න පුළුවන්. කොරෝනා හැදිච්ච කෙනෙකුට සාමාන්‍යයෙන් මාස 6ක් විතර යනකම් කොරෝනා සඳහා ප්‍රතිශක්තියක් තියෙනවා. නමුත් අපි කියනවා මාසෙකට විතර පස්සේ වැක්සින් එක ගන්න. ඒතකොට තව ප්‍රතිශක්තිය තවත් හොඳ අතට හැරෙනවා කියලා. ඒ ඇරුණාම අපි නිරෝධායනයේ වෙදී ඉන්න කෙනෙකුට අපි දැනට මේ එන්නත දෙන්නේ නැහැ. අපි නිරෝධායන කාලය අවසන් කරලා පොඩ්ඩක් බලලා තමයි ඒක දෙන්නේ. ඇලර්ජිස් ගැන අපි කතා කරා. අපි රෝහල් වල අපිට ගොඩක් අත්දැකීම් තියෙනවා. දැන් ඒ කියන්නේ අපි ගොඩක් ඇලර්ජිස් තියෙන කට්ටියට අපි මේ ඉන්නත ලබා දුන්නා. මොකද අපි මුලින්ම අපි රෝහල් වල ඉන්න කට්ටිය අපේ හෙදියෝ වෛද්‍යවරු මේම රෝගීන්ට කෙලිම මුණ ගැහෙන නිසා ඒ ඇලර්ජිස් ගොඩක් තියෙන කට්ටියට අපිට අතාරින්න පුළුවන්කම තියුන්නේ. අපි යම් ආරක්ෂාකාරී ක්‍රම යටතේ අයට ලබා දුන්නා ඉන්නත කිසි ප්‍රශ්නයක් ඇති වුණේ. සමාජයේදී දැන් ඇලර්ජිස් තියෙනවා නම් ඒ ස්ථානයට ගිහිල්ලා එතනත් ඒ ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරනවා. වෛද්‍යවරයෙක් ඉන්නවා. හදිසි අවස්ථාවකට ඒ සඳහා ටෙස්ට් කරලා තියෙනවා. ඇලර්ජි තියෙන කෙනෙකුට දැන් සාමාන්‍ය කෙනෙක් අපි මේ වැක්සින් එක ගත්තාම විනාඩි 20ක් විතර ඉන්න කියලා කියනවා. ඇලර්ජි එකක් වගේ තියෙන කෙනෙකුට විනාඩි 30ක් විතර ඉන්න කියලා කියනවා. ඒත් අරුණහම යම් කෙනෙකුට බයක් තියෙනවා නම් එතන හැම ඒ මධ්‍යස්ථානයක වෙනම රෙජිස්ටර් එකක් තියෙනවා. ඒකේ ලියාපදිංචි වුණාම අපි ඉස්සරහට යථා කාලයේදී ඒ අයට පහසුකම් සහිතව රෝහලක වැඩි ආරක්ෂිතව එම වැක්සින් එක ලබා දෙන්න අපි ක්‍රියා කරනවා. විශේෂයෙන් අපි මේ ගර්භණී මව්වරුන්ට මේ එන්නත ලබා දෙන්නේ. නමුත් එහෙම වෙනත් රටවල් වල විශේෂයෙන් යුරෝපයේ සහ එංගලන්තයේ ගැබිණි මව්වරුන්ට ලබා දීලා තියෙනවා. අපේ රටේ දැනට අපි ඒක නිර්දේශ කරන්නේ. හැබැයි කෙනෙක් නොදැනුවත්ව තමන් ගර්භණීභාවය බව නොදැන මේ එන්නත ලබා ගත්තා නම් ඒ සඳහා පොඩ්ඩක්වත් බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද ලෝකේ බොහෝ රටවල් වල ඒක දෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් සෞඛ්‍ය සේවකයෙක් ආවක් ගර්භණීතා භාවයෙන් සිටිනවා නම් ඒ තැනැත්තිය ඒ රෝගීන්ට නිරාවරණය වෙනවා නම් එයාට දීලා තියෙනවා. ඒක නිසා ගර්භණී භාවයක බඳ එහෙම ගැටලු ඇති කරගන්න එපා. දෙවනුව අපේ රටේ දැනට ඔය මව්කිරි පමණක් දෙන කාලේ කියන්නේ දැන් අපි දන්නවා බබෙක් හම්බුනහම පළවෙනි මාස 3 ඇතුළත අපි අපේ රටේ මව්කිරි පමණයි දෙන්නේ. වෙනත් රටවල නම් එහෙම එකක් නැහැ. මව්කිරි දුන්නා කියලා කිසි ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ දෙනවා එන්නත. අපේ රටේ අර මුල මාස 3ේදී අපි යම් ප්‍රමාණයකට දැනට එන්නත නොදී හිටපු අවස්ථා අපට නිර්දේශ කළ තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. නමුත් එහි කිසි ගැටලුවක් නැහැ කියලායි කියන්නේ. ගර්භණී කාලයේවත් ප්‍රශ්නයක් නැහැ. අපි දැනට නොදුන්නත් කිරි ඒකවල අපිට වැඩියෙන් දත්ත සහ ආරක්ෂා පිළිබඳ දත්ත ලබා ගන්නකන් තමයි වැඩි හොඳටයි එහෙම කරන්නේ. මව්කිරි දෙන කෙනෙක් එහෙම හදිස්සියේ එන්නත ලබා ගත්තා කියලා එහෙම කිසි ගැටලුවක් සහගත තත්ත්වයක් නැහැ. ගැන බය වෙන්න එපා. ඇවිල්ලා එන්නත ලබා ගන්න කියලා තමයි අපිට කියන්නේ. මතන මේ ප්‍රායෝගිකව ගොඩක් බලපාන කාරණා රසක් වෛද්‍යතුමා පැහැදිලි කළා. ඒ අතර අපි කෙටි පිළිතුරකුත් දීලා යමු. දුරකථන ඇමතුමකින් කෙනෙක් විමසලා තියෙනවා. සාමාන්‍ය එන්නතක් ලබා ගත්තට පස්සේ ප්‍රතිශක්තිකරණය පිළිබඳව යම් කාලයක් පිළිබඳව නිර්දේශයක් ලබා දෙනවා. මේ එන්නතටත් මේ ප්‍රතිශක්තිකරණ කාලය පිළිබඳව එහෙම නිර්දේශ දෙනවද දෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ඒකටත් අපි උත්තරයක් දීලාම යමු. මම උත්තරයක් දෙන්න දෙයකට. ඔව්. මෙහෙමයි දැනට තියෙන දත්ත අනුව දැන් ඔය අපේ ඇස්ට්‍රාසෙනිකා වැක්සින් එක. ඒ වැක්සින් එක ගහලා දවස් 21කට පස්සේ 21කට පස්සේ තමයි ඒගොල්ලෝ මේ දත්ත බලලා තියෙන්නේ. 21කට පස්සේ කිසිම කෙනෙකුට වැක්සින් එක ගත්ත කිසිම කෙනෙකුට කොවිඩ් රෝගය දරුණු තත්ත්වයෙන් නැති වෙලා නැහැ. ඒ නිසා අපිට ඒකෙන් අනුගමනය කරන්න පුළුවන්. දවස් ඊට කලින් ඉඳන්ම ප්‍රතිදේහ ඇඟේ හැදෙනවා. නමුත් දවස් 21ක් පහු වුණාට පස්සේ කොවිඩ් රෝගේ දරුණු තත්ත්වවලින් 100% ආරක්ෂාවක් තියෙනවා කියලා තමයි දැනට තියෙන දත්ත. ඒ කියන්නේ ඒගොල්ලෝ රෝහල් ගත වෙන්න වෙලා නැහැ, ICU එකට යන්න වෙලා නැහැ, කවුරුත් මැරිලා නැහැ. ඒ හින්දා දවස් 21කට පස්සේ දරුණු රෝගී තත්ත්වයෙන් 100%ක් ආරක්ෂිතයි. හැබැයි කොවිඩ් හැදෙන්න පුළුවන්. වැක්සින් එක ගත්ත අයගෙනුත් 1% හැදෙන්න පුළුවන්. දැන් මේකෙන් කියන්නේ 67ක විතර ආරක්ෂාවක් තමයි රෝගේ වැළඳීමෙන්. නමුත් කොවිඩ් හැදෙන්න පුළුවන්. හැදුනට හැදෙන්නේ මයිල් ඩිසීස් එකක්. යන්තම් ඒ කියන්නේ සමහර රෝග ලක්ෂණ ඇති වෙන්නත් පුළුවන්. සමහර රෝග ලක්ෂණ ඇති නොවෙන්නත් පුළුවන්. ඇත්තටම මේ දත්ත අරන් තියෙන අර වැක්සින් එක ගහලා එංගලන්තේ සතියෙන් සතිය
PCR පරීක්ෂණ කරලා තියෙනවා ගහපු අයගේ. ඒ PCR වලින් හොයාගත්ත එක මිසක් රෝගයේ තත්ත්වයට පත් වෙලා නෙමෙයි. ඒ නිසා සුළු පිරිසකට 3න් 1කට විතර වැක්සින් එක ගහලත් රෝගීන් අතරට ගියොත් වැක්සින් එක හින්දා දෙන්නේ නැහැ. වැක්සින් එක ගහලා රෝගීන් අතරට ගියොත් කොවිඩ් රෝගේ බෝ වෙන්න පුළුවන්. බෝ වුණාට ඒකෙන් කිසිම අමාරු තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් සති 3ක් විතර යනකම් ඒ ආරක්ෂාව සම්පූර්ණ නැහැ. ඉතින් යමක් පොඩි දෙයක් එකතු කරනවා නම් ඇත්තටම එංගලන්තේ සහ ස්කොට්ලන්තේ ඒගොල්ලෝ කරපු පරීක්ෂණවලින් පෙන්වුන දෙයක් තමයි එන්නත ලබා දුන්නට පස්සේ අර වෛද්‍ය ජානක කිව්වා වගේ මාසයක් පමණ යන විට රෝහල්ගත කරන ප්‍රතිශතය 90%කින් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉතා විශාල අඩුවීමක්. ඒ කියන්නේ රෝගේ හැදුනත් අර බොහොම සුළු රෝගී තත්ත්වයක් තමයි 90%කින් අඩු වෙනවා කියන්නේ මම හිතන්නේ අපේ ව්‍යායාමයේ සාර්ථකයි. ඉතින් ඒ නිසා ඒ ගැන සැකයක් ඇති කරගත යුතු නැහැ. ඔව්. ජානක වෛද්‍යතුමා අපි මේ තවදුරටත් සඳහන් කළොත් දැන් මේ ලංකාවේ කොවිෂීල්ඩ් එන්නතනේ එන්නත් කරන කටයුත්තට යොදාගන්නේ අපිට ප්‍රධානයක් විදියට ලැබුණෙත් අපි මිලදී ගත්තෙත් සහ කොවැක්ස් පහසුකම යටතේත් ලැබුණේ. දැන් මේ එන්නත සම්බන්ධයෙන්ම ඇතැම් බටහිර රටවල් කිහිපයක් මේ රුධිරය කැටගැසීම් සිදු වෙනවා කියන අදහසින් එන්නත ලබා දීම ටික කාලයකට ඇතැම් රටවල් නවත්වලා තියෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒකටත් පිළිතුරක් ලබා දීලා තිබුණා. මේක එන්නත පිළිබඳව යම් සැකයක් ඇති කරගත යුතු තත්වයක්ද? ඒ ගැන අපි පැහැදිලි කිරීමක්. මම ඒකට එන්නම් ඉස්සෙල්ලම අර මේ තව අහන ප්‍රශ්නයක් මට මතක් වුණා. මේ ඒකත් උත්තර දීලා නැත්නම් මටත් ඒක අමතක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙන්නත ගත්තට පස්සේ PCR පොසිටිව් වෙයිද? නැත්නම් ඇන්ටිජන් ටෙස්ට් එක කරන්න පුළුවන් වෙයිද? එහෙම බයකුත් සමහරුන්ගේ තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. මොකද මේ එන්නතේ දෙන්නේ ඇඩිනෝවයිරස් වෙන වෛරස් එකක්. ඒ වෛරස් එකත් ඇඟ ඇතුලේ මල්ටිප්ලයි වෙයි. ඒ කියන්නේ ඇඟ ඇතුලේ බෝ වෙන්නේ නැහැ. ඒ ගහන පේශිය ඇතුලේ විතරයි. ඊට පස්සේ ඒ වෛරස් එකෙන් හදන්නේ කොවිඩ් වෛරසයේ එක ප්‍රෝටීන ප්‍රමාණයක් විතරයි. ඉතින් ඒ ප්‍රෝටීනයට විරුද්ධව තමයි ඇඟේ ප්‍රතිදේහ හැදෙන්නේ. ඒ නිසා මේ එන්නත ගැහුවා කියලා පහුවදා බැලුවත් PCR එකවත් ඇන්ටිජන් ටෙස්ට් එකවත් පොසිටිව් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට බය වෙන්න ඕනෙත් නැහැ. දැන් ඔබ අහපු ප්‍රශ්නෙට මෙහෙමයි දැන් විශේෂයෙන් අපේ රටවල් වලට වැඩිය බටහිර රටවල් වල මේ රුධිර කැටි ඇතිවීමේ රෝග තත්ත්ව වැඩි. ඒක අපි කියන්නේ DVT කියලා කියනවා. ඔව්. තව මොහොතක් දෙන්න වෛද්‍යතුමා අපි වෙලාව බලලා ආයෙ කතා කරමු. මංචි චොක්ලට් බක් පෙරලිකාර රසයක්. හොඳයි අපි කතා කරමු. ඔව්. දැන් විශේෂයෙන් ඔය බටහිර රටවල් වල ඒ රුධිර කැටි ඇතිවීමේ අපි දැකලා තියෙනවා හරියට වැඩි. ඒ කකුල් වල ලේ කැටි ඇති වෙනවා. ඒක අපි ඩීප් වෙන් ට්‍රොම්බෝසිස් කියලා කියනවා. එහෙම නැත්නම් ඒවා ගිහිල්ලා පෙනහැල්ලට ගිහිල්ලා හිර වෙනවා පල්මරි එම්බොලිසම් කියලා කියනවා. ඉතින් ඒ වගේ එකක් වුණොත් මිය යන්න පුළුවන්. නමුත් ඒවා සාමාන්‍යයෙන් ඒ රටවල් වල හරි බහුලයි. ඉතින් දැන් මේ සිද්ධ වෙලා තියෙන්නේ මේ වැක්සින් එක ගත්තට පස්සේ ඩෙන්මාර්කේ එක පුද්ගලයෙක් මිය ගිහිල්ලා තියෙනවා. ලේ කැටියක් නිසා. තවත් කීප 30 දෙනෙකුට විතර තැන් තැන් වල ලේ කැටි හම්බෙලා තියෙනවා. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ වැක්සින් එක ගත්තට පස්සේ වෙච්ච සිදුවීමක් පමණයි. වැක්සින් එක නිසා වෙච්ච සිදුවීමක් කියලා කවුරුවත් කියන්නේ නැහැ. නමුත් සමහර රටවල් අර ඒ සැකය දුරු කරගන්නකන් తాවකාලිකව මේක නතර කරලා තියෙනවා. නමුත් එංගලන්තයේ වෛද්‍ය සභාව සහ යුරෝපයේ වෛද්‍ය ආයතනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය තුනම කියනවා මේ ලේ කැටි ඇතිවීමයි මේ වැක්සින් එක අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ ඇතිවීමේ සම්භාවිතාව සාමාන්‍යයෙන් එදිනෙදා ඒ සමාජයේ ඇතිවෙන සම්භාවිතාවම තමයි කියනවා. කියන්නේ වැඩිවීමක් නැහැ කියලා. අනික දැන් යුරෝපයේ විතරක් මේ ඇස්ට්‍රාසෙනිකා වැක්සින් එක මිලියන 5ක් විතර ගහලා තියෙනවා. එංගලන්තේ මිලියන 11ක් විතර ගහලා තියෙනවා මේ වැක්සින් එක විතරක්. ඒතර ඒ මිලියන අපි 16ෙම එක්කෙනෙක් තමයි මේ වැක්සින් එකේ පස්සේ ලේ කැටි හැදලා මැරිලා තියෙන්නේ. ඒකත් දන්නේ නැහැ වැක්සින් එක නිසාද කියලා. නමුත් අපි එහෙම බැලුවොත් මිලියන 11ක් ගත්තොත් මිලියන 11ක් අපි හිතුව මොනවා හරි කෑමක් කෑවා කියලා. ඒත් ඔය ඇතන එක්කෙනෙක් මැරෙන්න පුළුවන් රැට. එහෙම ඒක පිටින් දාන්න බෑ. ඉතින් ඒ නිසා මේක අර අලුත් දෙයක් නිසා මිනිස්සු බය වෙනවා. ඒ නිසා తాවකාලිකව ඒ රටවල මේක නවත්තලා තියෙනවා. නමුත් ප්‍රධාන සෞඛ්‍ය ආයතන සියල්ලම කියලා තියෙන්නේ මේක ලේ කැටි ඇතිවීමයි වැක්සින් එක අතර
ඍජු සම්බන්ධතාවයක් නැහැ. ඒ නිසා ඒකට බය වෙන්න ඕනේ නැහැ කියලා. ඊළඟට අනික් දුර්මත දැන් ඔය වගේම තව දුර්මතයක් ඉස්සෙල්ලා ඇහුවා අර මදසරු භාවය ගැන. ඒකත් සමාජයේ හරියට යනවා. ඒකට මූල කොහෙන්ද මේ මතය අත්ති උනේ කියනවත් හිතා ගන්න බෑ. මොකද එහෙම එකක් කොහෙවත් කිසිම පරීක්ෂණයකට සම්බන්ධ වෙලත් නැහැ. මේක මේ ශ්වසන රෝගයක් නේ කොවිඩ් කියන්නේ. ඉතින් ශ්වසන රෝගයකින් කොහොමද අපි දන්න කිසිම ශ්වසන රෝගයකින් කොවිඩ් හැදුනත් මදසරු භාවය ඇති වෙන්නේ නැහැ. කියන්නේ කොවිඩ් හැදිච්ච කෙනෙකුටවත් එන්නේ නැහැ. ඒතර කොවිඩ් වැක්සින් එකේ අර 아무තු ලොකු රසායන ද්‍රව්‍ය මොකුත් ඇත්තෙත් නැහැ. ඔය සේලයින්, ඇල්කොහොල්, එතිලීන් ග්ලයිකෝල් පොඩි පොඩි එදිනෙදා ඖෂධවල පාවිච්චි කරන රසායන ද්‍රව්‍ය තියෙන්නේ. ඊට අමතරව ඇඩිනෝවයිරස් කියලා හෙම්බිසා හදන වෛරසයක් එනවා. ඊළඟට කොවිඩ් වෛරසයේ RNA කෑල්ලක් එනවා. ප්‍රෝටීන් චුට්ටක් හැදෙනවා. ඉතින් මේ එකකින්වත් කිසිම සම්බන්ධතාවයක් හදාගන්න බෑ මේ මදුසර භාවයක් ඇතිවීමක් ගැන. ඉතින් ඒ මතය සම්පූර්ණයෙන්ම මේ අපි කියන්නේ සෝෂල් මීඩියා වල හදපු එකක්. ඒක කවුරු හරි එක්කෙනෙක් Taman ජනප්‍රිය වෙන්න හදලා මතයක් දාලා අර හිට්ස් ගාන වැඩි කරගන්න දාලා ඒක ලෝකෙ පුරා ගිහිල්ලා දැන් ඒක තමයි පිළිගන්නේ. නමුත් ඒ වෛද්‍ය විද්‍යාත්මකව පදනමක් ඇති කාරණයක් නෙවෙයි. කිසිම තර්කානුකූලවත් හිතා ගන්න බෑ කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා. එහෙම පදනමක් ඇත්තෙම නැහැ. ලෝකෙ කොහෙවත් කිසිම සාක්ෂියක් නැහැ. ඒ නිසා තරුණ අය මේක ගහගන්න කිසිම බයක් වෙන්න ඕනේ නැහැ. මේකෙන් කිසිම එහෙම දෙයක් වෙන්නේ නැහැ. හොඳම උදාහරණය සෞඛ්‍ය සේවයේ ඉන්න හැම කෙනාම වගේ ගහගත්තා. ඒක තමයි තත්ත්වය. මේ හර්ෂ වෛද්‍යතුමත් කලිනුත් සඳහන් කළ ඔබතුමාගේ පැහැදිලි කිරීමෙත් මෙතුමත් කිව්වා අර මේ කොවිඩ් වෛරසයේ RNA කොටසක් ඇතුළත් කරලා කියලා. එතකොට දැන් මේ වෛරසය ශරීරගත වුණාම වෛරසය ගුණණය වෙනවනේ ශරීරේ. එතකොට මේ එන්නතේ කොටස ගුණණය වීමක් වෙන්න බැරිද කියලාත් අපි දැක්කා සමහරු ප්‍රශ්න කරලා තියෙනවා. ඔව් නෑ එතන ඇත්තටම තියෙන්නේ අපි කියවන්නේ ඇඩිනෝ වෛරස් එක නිෂ්ක්‍රීය කරන ලද ඇඩිනෝ වෛරස් එක වෛරසයක් තුලට කුඩා කොටසක් ඒ කොරෝනා වෛරස් අපි දන්නවා අපි අඳිනවනේ අර ස්පයික්ස් දාලා අන්න ඒ හැඩයක් තියෙනවනේ. අන්න ඒ කොටස නිපදවන ප්‍රෝටීනේ තමයි ඒ ජානයෙන් හැදෙන්නේ. නමුත් ඒ ජාන කොටස ඉන්පස්සේ ඒ සෛල තුලදීම අපි කියන්නේ ඩිකේ වෙලා යනවා. ඒ කියන්නේ විනාශ වෙලා යනවා. එතන ඇඟේ ඇතිවීමක් නැහැ. ඉන්පස්සේ ඒ නිසා කෙසේවත් ඒ කොරෝනා රෝගී තත්ත්වයක් ඇති වෙන්න බෑ. ඉතින් ඒ ගැන අපි කිසිම බියක් ඇති කරගත යුතු නැහැ. මොකද ඇඟෙන් අපි කරන්නේ අර මම අර කලින් කිව්වා වගේ ඊටාම වැදගත් අර අපි කියන්නේ මෙමරි එකක්. ඒ කියන්නේ මතකයක් ඇති කරනවා පසු දිනක කොරෝනා වෛරසයේ විශාල වශයෙන් ඇඟට ඇතුළු වුණොත් එහෙම ඊටාම ෂණික ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් මට්ටමකට ශරීරයේ ගෙනීම තමයි එයින් සිදු කරන්නේ. තවත් පොඩි කාරණයක් මට මතක් වුණා කියන්න මේ දැන් සමහර අයගේ බයක් තියෙනවා මේ වැක්සින් එක නැත්තම් එන්නත ඉන්නේ ඉන්දියාවේ ඉන්නේ දැන් මේක එංගලන්තේ නිපදව වුණාට නමුත් ඇත්තටම මේ පූනේහි තියෙන ওই සීරම් ඉන්ස්ටිටියුට් කියන ආයතනයෙන් තමයි ලෝකේ එන්නත් වලින් 60% නිපදවන්නේ. අපි අපේ පොඩි ළමයින්ට දෙන අපි දෙනවනේ ඉන්නත් දෙනවා සරම් පෙන්නත ඊට පස්සේ වෙනත් ඉන්නත් රාශියක් අපි දෙනවා. ඒ ඉන්නත් සියල්ල නිපදවන්නේ ඒ ආයතනෙන්. ඒ ආයතනේ ඉන්නත් තමයි අපි මේ පාවිච්චි කරලා අපි අපේ කුඩා දරුවන්ට දෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි කිසිම බියක් ඇති කරගත යුතු නැහැ. අනික තමයි ඒ දැන් අර කලින් ප්‍රශ්නයක් මතුවුණා අර ලේ කැටි ඇති වෙන්න පුළුවන්ද කියලා. නමුත් ඉන්දියාවෙත් මේ වැක්සීනේ පාවිච්චි කරලා තියෙනවා ගොඩක් මේ එන්නත. නමුත් කිසිම සඳහනක් වෙන්නේ නැහැ. එවන් ලේ කැටි ඇතිවීමේ තත්ත්වයක්වත් වෙනත් විශේෂ ආබාධ තත්ත්වයක් මේ එන්නත නිසා ඇති වුණා කියලා කිසිම සඳහනක් නැහැ. නිසා මම හිතන්නේ අපිට ආරක්ෂිතව මේ එන්නත ලබා ගන්න පුළුවන්. ප්‍රේමකර වෛද්‍යතුමා අපි සඳහන් කරෝතින් මේ කොවිඩ් එන්නත ලබා ගත්තට පස්සේ අපි සම්පූර්ණයෙන් ආරක්ෂිතයිද? අපිට පුරුදු විදිහට අතපය දිගෑරලා ජීවත් වෙන්න පුළුවන්ද? මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කොවිඩ් වලට අදාළ මාර්ගෝපදේශ අපි පිළිපැදිය යුතු නැද්ද? එවැනි පොඩි අලුත් වීරයක් ඇඟට එනවනේ අලුත් හයියක් ඒක එහෙම ගන්න එක හොඳද? මෙහෙමයි. දැන් පළවෙනි එක තමයි මේ අපි මේ අන්නත ලබා ගැනීමෙන් අපේ ලොකු විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. මොකද අපට අපේ ඇඟේ කොරෝනා වලට එරෙහිව ප්‍රතිදේහ නිපද වෙනවා. ඒ අනුව අපිට දැන් අපි දන්නවා අපිට මේ රෝග නැත ගත්තයින් පස්සේ අපිට මේ රෝගේ නැවත වැළඳෙන්න පුළුවන්. හැබැයි අපි මේකෙන් රෝහලකට ඇතුල් වෙලා දැඩි සත්කාරයකට යන්න වෙලා මරණය ඇතිවීමේ හැකියාව අඩුයි. එතකොට ඒකම එකක්. හැබැයි අපිට මේක හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට හැදිලා පොඩ්ඩක් උණක්
එහෙම නැත්නම් ඇඟ රිදෙන ගතියක් එහෙම එන්න පුළුවන්. ඉතින් අපෙන් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ කිසි දවසක ජීවිතේ උණක් හෙම්බිරිස්සාවක් ඇඟ රිදෙන නැති ජීවිතයක් අපිට ලැබෙන්නේ නැහැ නේ. ඔය වෛරස් එක කරුණාම කොච්චර වෛරස් රටේ තියෙනවද? කොච්චර අපිට උණ හෙම්බිරිස්සාව හැදෙනවද? හැබැයි ඒකෙන් අපිට රෝහල්ගත වෙන්න ඕනේ නැත්තම් රෝහලක දැඩි සත්කාරයකට ඇතුළු වීමේ අවශ්‍යතාවයක් නැත්තම් අපි මේ යන්නේ නැත්තම් අපිට ඒකමත් ඇති. හැබැයි මෙතනද අපේ සමාජ වගකීමක් තියෙනවා. අපි මේ රටේ ජනගහනයෙන් 100%කටම අපිට මේක දෙන්න අමාරුයි. ලෝකෙ කිසිම වෙන්නතක් ලෝකේ ඉන්න හැම පුද්ගලයෙකුටම දෙන්න බෑ. ඒතර මේ එන්නත අපි ගත්තත් මේ රෝගේ අපිට එන්න හැකියාවක් තියෙනවා. හැබැයි ඒකෙන් අපිට අනතුරක් වීමේ හැකියාව ගොඩාක් අඩුයි. ඒතර නමුත් අපෙන් අපට ඒ රෝග ලක්ෂණ නොපෙන්නුවත් ඒක තව කෙනෙකුට යන්න පුළුවන්. ඒක නිසා අපි කාරණා පහක් ගැන අපි හැමදාම කියවනේ. ඒ ඉස්සර ගෙදර ඉන්න වෙලාව අනවශ්‍ය ගමන් අඩු කරන එක, ටික කාලයක් යනකම් මාස්ක් එක දාන එක, අත් සෝදන එක, මීටරේ දුරින් ඉන්න එක, ඒ වගේ දේවල් ගැන. එතකොට ඒ දේවල් අපිට හැමදාම කරන්න වෙනවා. ඒ කියන්නේ අපේ සමාජයේදී අපි පරිස්සම් වෙච්ච විදිය මාස්ක් එකක් දානවා, අත හොදනවා, මීටරේ දුරින් ඉන්නවා. ඒක අපිට ටික කාලයක් යනකම් කරන්න වෙයි අපිට මේ කොරෝනා ලෝකෙන් අයින් කරගන්න තත්ත්වයට එන තත්ත්වය වෙනකම්. ඒක නිසා අපිට ඒ යහපත් සෞඛ්‍ය පුරුදු දිගටම කරන්න වෙනවා. හැබැයි වැදගත් දේ තමයි දැන් අර මම කිව්වා වගේ අර මුලින්ම කතා වුණා වගේ දැන් පළවෙනි ඉන්ජෙක්ෂන් එක ගහපු කට්ටිය සමහරව ඉන්නවා පොඩ්ඩක් ඇඟ රිදුනා, උණ ගත්තා, පොඩ්ඩක් ඇඟ අමාරු ගතියක් තිබුණා, ඇඟ පොඩි කරා. දැන් දෙවෙනි ඉන්ජෙක්ෂන් එක නම් ගැහුවොත් මේක වැඩි වෙයි කියලා ඒක නොගහින් මේ බලාපොරොත්තුෙන් ඉන්නවා. දැන් ඒ උදවියට කියන්න ඕනි දැන් දෙවෙනි ඉන්ජෙක්ෂන් එකක් ගැහුවාම තමයි එයාගේ ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන් ලැබෙන්නේ. ඒක නිසා දෙවන එන්නතත් ලබා ගැනීම වැදගත්. සහ දෙවන එන්නත ලබාගත් දැන් ලෝකේ වෙනත් රටවල් තියෙන දෙවන එන්නත අරගෙන දැන්. එතෙන්දී ඒ ඇදි වෙලා තියෙන අමාරු ගතිය විශේෂයෙන් ඒ කියන්නේ ඇඟ රිදෙන එක, උණ ගතිය වගේ පළවෙනි එන්නත තරම්ම දෙවෙනි එන්නතෙන් එන්නේ නැහැ කියලා තමයි කියන්නේ. හැබැයි ඒක නිසා දෙවෙනි එන්නත ගැන අනවශ්‍ය විදියට බය වෙන්න එපා. දෙවෙනි එන්නතට යන්න. එතකොට තමයි පූර්ණ ආරක්ෂාව ලැබෙන්නේ. එතකොට අනිත් තියෙන දුර්මත මම හිතා අපි ගොඩක් ඒවට කතා කරා. ඒ වගේ කිසිමකුත් බය වෙන්න තරම් හේතුවක් නැහැ. ඒක නිසා සහ ඒ අපි එන්නත් කරන වැඩසටහනේ ඉන්න ඒ ස්ථානයේ ඉන්න වෛද්‍යවරු එහෙම නැත්නම් හෙදි කාර්ය මණ්ඩලය දැනුවත් කරලා තියෙන්නේ. එතකොට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ තමන්ගේ ගමේ ඒ එන්නත් කරන වැඩසටහන ගැන දැනුම් දුන්නායින් පස්සේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරීතුමා සහ PHI ඒ හැම ගමකම ඉස්සරහට ඒ දැනුම් දෙනවා එන්නත මේ ලබා දෙනවා ඒ ස්ථානෙට එන්න කියලා. එතනට යන්න තමන් ඊට සුසුකම් තියෙනවා නම් ඒ වයස් කාණ්ඩයට ඇතුල් වෙනවා නම් මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒව දැනුවත් කරලා තියෙන්නේ එතන ඉන්න වෛද්‍යවරුන්ට. ඒ කට්ටියන් අහන්න පුළුවන්. එතකොට එතන වෙනම රෙජිස්ටරයක් ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දෙන්න අපහසු ගොඩාක් විශේෂ ආරක්ෂිත ක්‍රම යටතේ දිය යුතු ඒ කියන්නේ ගොඩාක් සිවිය ඇලර්ජිස් තියෙන කෙනෙක් වුණොත් අපි රෝහලක දෙන්න ඉස්සරහට කටයුතු යති කරනවා. යනවා අපි හැමෝටම මේ එන්නත ලබා දෙන්නයි බලාපොරොත්තු වෙන. ඒක නිසා මම හිතන්නේ ඒ අනවශ්‍ය බයක් ඇති කරගන්න එපා. ඒ කියන්නේ අපි තාම වගකීමෙන් තමයි කියන්නේ මේ එන්නත ලබා ගන්න කියලා. ඒකේ තියෙන වාසිය ගොඩක් වැඩි. අපි බලාපොරොත්තු වෙන ඒ සෞඛ්‍යමය වශයෙන් ලබා ගන්නා වූ නිදහස ලබා ගන්න. හොඳයි අද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු සමග එන්නත සහ එන්නත්කරණය පිළිබඳව අපි කතා කළේ හර්ෂ සතිෂ් චන්ද්‍ර විශේෂඥ වෛද්‍යතුමා එත් එක්කම ප්‍රියංකර ජයවර්ධන විශේෂඥ වෛද්‍යතුමා සහ KVC ජානක විශේෂඥ වෛද්‍යතුමාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද මේ දැනුවත් කිරීම පිළිබඳව. මම හිතන්නේ ඉරිදා දවසේ බොහෝ දෙනෙක් නිවසට වෙලා බලන් ඉන්න වෙලාවේ එන්නත පිළිබඳව ඔබට ලබා දෙන ආරක්ෂාව පිළිබඳව වැඩි විශ්වාසයක් තහවුරුවක් ඇති කරගන්න ඔබට හැකියාව ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් ඔබතුමන්ලා තිදෙනාටම බොහොම ස්තුතියි. ආයුබෝවන්. අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් ඉරිදා ආයුබෝවන් තුලින්